ආයිබෝවන් දනුත් එක්ක විනාඩි 10ක්වත් නැහැ. අදත් මම කතා කරන්න ඉන්නේ ඉන්ට්‍රස්ටිං කෙනෙක්ට එක්ක අපි ගෙදර ඉන්න ගමන් අපි එළියට යන්න නැතුව ඉන්න එක හොඳයි නේ මේ දවස් ටිකේ පොඩ්ඩක් දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා එළියේ. ඕවා පොඩ්ඩක් ඔළුවේ තියාගෙන අපි අද ෂෝ එක පටන් ගන්නවා. හරි. අද මම දෙමළ සහ ඉංග්‍රීසි සහ සිංහල භාෂා තුනින් පොඩ්ඩක් කතා කරන්න ඉන්නේ. මෙයා ජනප්‍රිය ඇක්ටර්ස් කෙනෙක්. ඒක විතරක් නෙමෙයි ගොඩක් දේවල් කරලා තියෙනවා. එයා හරි ඕපන්ලි කතා කරන්න කෙනෙක්. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඒකට ඉස්සෙල්ලා මම බොහොම ස්තුති කියන්න ඕනේ බීටා වයිට් මාත් එක්ක එකතු වෙනාට. බීටා වයිට් ඉන්න තමයි මට මේ ෂෝ එක කරන්න හම්බ වෙන්නේ. ඒගොල්ලෝ හරි හොඳයි. ඔයාටම වගේ ස්කින් එකේ වෙනස පෙනෙයි. ඔයාට රෑවල මේකේ එක ටැබ්ලට් එකක් අරන් ඔයගේ මූණේ දැම්මොත් ඔයාටම පෙනෙයි වෙනස. So thank you so much බීටා වයිට් අපිත් එක්ක එකතු වුණාට. ඉතින් දැන් මගේ දෙමළ පොඩ්ඩක් මේ දවස් ටිකේ හිර වෙලා තියෙන්නේ. එතකොට නිරංජනි තමයි මට උදව් කරන්නේ. வணக்கம் நமஸ்கார் ஆயுபோவேவா இதென்ன இது எல்லாத்தையும் சேர்த்து ஒண்டா இழுத்து விட்டுட்டுங்க. ஐயோ சரியா தெரிஞ்சவங்களோட லைவ் வரணும்னு பழைய பான் பெட்டி பழைய எல்லாம் வச்சு பழைய யோகா பெட்டி எல்லாம் வச்சு உங்களோட இன்டர்நெட் கனெக்ஷன் என்ன கிளியரா கேக்குதா உங்களுக்கு? உங்களை நான் கேக்குது இல்ல வடிவா? கேக்குதா? ஹலோ. சரி கேக்குது. ஓகே அப்ப கையேந்தி பவனா தான் இருக்கணும். இப்ப போனை தூக்கிட்டு தான் பேசிட்டு இருக்கேன். නැල්ලම් 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 නිරංජනී ඔයා කියන්න ඔයා මේ චිත්‍රපට ලෝකෙට ඇවිල්ලා ෆිල්ම්ස් ගොඩක් කරලා තියෙනවා. මම ආසාවෙන් බලපු එකක් කියන්නේ සුනාමි. කියන්න ඔයාගේ ඇක්ටිං කරියර් එක පටන් ගත්තට පස්සේ මම ඔයාගෙන් අහන්නේ දෙමළ එක්කෙනෙක් විදියට සිංහල ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ හරි නැත්නම් ලාංකික ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ තැනක් හදාගන්න පුළුවන්ද? අනිවාර්යෙන්. ඒ කියන්නේ මෙහෙම දෙයක් තියෙනවා දනු. කලාවට බැරියස් නැහැ. දක්ෂතාවයට බැරියස් නැහැ. දක්ෂතාවයට ಜಾති ભેද ආගම් ભેද භාෂා ભેද නැහැ කියන නිරංජනගේ කනෙක්ෂන් එක තමයි පොඩ්ඩක් අවුල් වෙලා ප්‍රශ්නයක් තියෙන්නේ. වෙලා තිබුණේ. අනුපාතද මම ඇහෙනවද? නිරංජන ඔයා පොඩ්ඩක් හිර වෙලා හිටියා. දැන් හරි. පොඩ්ඩක් හිර වෙලා දැන් හරිද? හිටියා. හරි. කියන්නේ තවේ කෙනෙක් වෙලා ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ එයිද කියන එකත් මම කවදාවත් ප්ලෑන් දෙයක් නෙමෙයි. ඒ කියන්නේ මගේ ලයිෆ් එකේ කිසිම දෙයක් ප්ලෑන් කරලා කරන කෙනෙක් නෙමෙයි. ඉතින් අහම්බෙන් ලැබිච්ච අවස්ථාවක් තමයි මම වේදිකා නාට්‍ය කරලා ඒකෙන් අධ්‍යාපනය ලබාගෙන රංගනය ගැන ඉන්පස්සුව තමයි මට සිනිමා chance එක හම්බ වෙන්නේ. ඉතින් මම විශ්වාස කරන දෙයක් තමයි තමිල් හෝ සිංහල හෝ වේවා අපිට ලැබෙන අවස්ථාව අපි හරි විදියට භාවිතා කරා නම් අපිට ලැබෙන ඒ නිදහස අපි හරි විදියට භාවිතා කරා නම් අපිට අනිවාර්යෙන් නිසි තැන ලැබෙනවා කියනක මම අත්දැකීමෙන් බලපු කෙනෙක්. කියන්නේ මට ලැබිච්ච හරි. මම මේක ඇහුවේ ඒ කියන්නේ දැන් අපිව බලාගෙන ඉන්න දෙමළ ජාති ළමයි ටික அதாவது உங்கள மாதிரி என்ன மாதிரி தமிழ் குடும்பத்தில் பிறந்து அதாவது ஒரு தமிழ் இண்டஸ்ட்ரியில இங்க இலங்கையில ஒரு இடம் இல்லை என்று நினைச்சு கொண்டிருக்கிறார்களுக்கு டேலண்ட் இருந்தா எந்த மொழியிலையும் நீங்க முன்னுக்கு வரையலுமென்ற ஒரு நம்பிக்கை நீங்க கொடுக்குறீங்க. அது எந்தவித சந்தேகமுமே இல்லை. ஏன்னா அதான் ஒரு ஆரம்பத்துல சொன்ன மாதிரி கலை அப்படிங்கிறதுக்கு வந்து இனம் மதம் மொழி நாடு எதுவுமே வித்தியாசம் காட்டாது. எதுவுமே ஒரு தடையா இருக்காது. எல்லாமே தானும் எங்க கையில தான் இருக்கு. இப்ப எனக்கு கிடைச்ச சந்தர்ப்பத்தை நான் சரியா பாவிக்காம மிஸ் பண்ணி இருந்தா இல்ல நான் அந்த வாய்ப்புக்கான சரியான என்ன சொல்றது අර සාධාරණය ඉෂ්ට කරේ නැත්තම් මට ඒ ගමන අදටත් මට එන්න මේ තරම් ලොකු ශක්තියක් වෙන්නේ නැහැ. அதாவது ஒண்ணே ஒண்ணுதான் உங்களுக்கு கிடைக்கிற வாய்ப்பு சரியா சரியான வாய்ப்புகளை மட்டுமே பயன்படுத்தணும். இப்ப දැන් ගොඩක් කට්ටිය හිතන්න පුළුවන් දැන් අපි නලු නිලියෝ කිව්වම දනු ගොඩක් වෙලාවට වැරදි අදහස් තමයි අපි ගෙන තියෙන්නේ. මෙයාලා නිකන් නිලියෝ වෙන්න බෑනේ නළුවෝ වෙන්න බෑනේ එහෙම. මං කියන්නේ කිසිසේත්ම නෑ.
අපිට හරි අවස්ථාව එනකම් අපිට ඉවසීමක් ඕනේ. ඇත්තම කතාව. එනේ අපිට ඒවා ලබා ගන්න බෑනේ. බලෙන් ලේවත් බෑ අපේ ජීවිතේට. එතකොට අපි නෑ මම කොහොම හරි අර කියනවනේ ඉක්මන් ගමන් කොටයි කියනවනේ. ඒ නිසා පුළුවන් තරම් patiently ඉන්න හරි වෙලාවට හරි විදියට අවස්ථාවක් ලැබෙනවාමයි හරි පුද්ගලයාට හරි දක්ෂතාවයේ තියෙන දක්ෂයෙකුට. ඉතින් ඒ නිසා මම හැමදාම කියන දේ මම අදටත් කිසිම දෙයකට හදිස්සි වෙන කෙනෙක් නෙමෙයි. කිසිම දෙයකට හරි. හම්බ වෙන්න ඕන වෙලාවේ අනිවාර්යෙන් ඒක තමයි සිම්පල් ලයින් එක එච්චරයි. දැන් කියන්න නිරංජනී දැන් මේ ඉන්ඩස්ට්‍රී එක ගත්තොත් හරි අමාරුයිනේ මොනවා කිව්වොත් ලස්සනට ඉන්න ඕනේ ලස්සනට අඳින්න ඕනේ හැබැයි ඉන්ඩස්ට්‍රී එක ගත්තොත් සල්ලි ප්‍රමාණය කතා කරන්න ගියාම තමයි ප්‍රශ්නය දෙන්නේ. දැන් කියමුකෝ චිත්‍රපටය රඟපාන්න නොමෙලි රඟපානවා නම් අනේ එන්න මගේ වස්තුව ඇවිල්ලා මෙතන වාඩි වෙන්න මම ඔයාට chance එකක් දෙන්න කියලා කියනවා. හැබැයි ඔන්න ඔයා සල්ලි ටික කාපු වැටිටම කියනවා එපා අපිට පොඩ්ඩක් බලන්න වෙන කවුරු හරි ඉන්නවද කියලා. ඔය වගේ දේවල්ුත් වෙනවා. සල්ලි අහන්න එක මේ කලාව ගත්තොත් කලාව පැත්තේ සල්ලි අහලා වැඩ කරන්න ගියාම ඇයි මේ අමාරුව? ඒ நொரால்ட்ட காசை பற்றி கேட்ட உடனே தான் எல்லா பேருக்கும் ஒரு ஓ இது காசும் கொடுக்கணும் இல்ல அதாவது அந்த காசுன்றது ஒரு ரெண்டாவது நிலைதான் இருக்கு. ඇත්ත වශයෙන් කියන දනු ඒ ඉන්ඩස්ට්‍රි දැන් වෙනකොට අර කොහොමද කියන්නේ ක්වොලිටි කියන එක නැහැ. බොහෝ වෙලාවට දැන් අධ්‍යක්ෂකවරයෙකුට හරි නැත්නම් ප්‍රොඩියුසර් කෙනෙකුට දන්නවා නළුවා හරි මේ නිලිය හරි දැම්මොත් තමයි ඒ කෘතියට සාධාරණ ඉෂ්ට වෙන්නේ. ඒ චරිතයට සාධාරණ ඉෂ්ට වෙන්නේ. හැබැයි නළුවෝ නිලියනොත් මිනිස්සු. එයාලත් ජීවත් වෙන්න ඕනේ. එයාලටත් සල්ලි ඕනේ. එයාලත් නිකන් නළු නිලියෝ වෙන්නේ නැහනේ. එයාලට මේ ප්‍රශ්න තියෙනවා, තව පෞද්ගලික ප්‍රශ්න තියෙනවා. ඉතින් නළුවෙක් නළු නිලියෙකුනාම මේන්ටේන් කරන්න දේවල් තියෙනවා. එතකොට මොකක් හරි අපි ඩිමාන්ඩ් කරාම ඕකේ මට මේ චරිතයට මේ ගාන කියලා කිව්වම තග්ගල එයාලා කියන්නේ අපෝ අපිට නළු නිලියෝ නැතුව නෙමෙයි. එයාලා අපිට නිකන් බලෙන් අර පවුපින් බලලා chance එකක් දෙනවා වගේ අපිට සමහර අවස්ථාවල ඒ වගේ දේවල්වලට අපි පුණ දීලා තිනවා. ඉතින් අපි ඩිමාන්ඩ් කරා මට per day මෙහෙම ගානක් ඕනේ කියලා ඒක අහන්නෙත් හේතුවක් එක්ක. ඒ හේතුව අපි කට කාලා ගමනක් එවිල්ලා තින්නේ දනු. අපි මේ ලංකාවේ ඉතලේ හරි ලේසියෙන් මම නම් නළු නිච්ච කෙනෙක් නෙමෙයි. මම නැටි කළා ඒකින් අධ්‍යාපනයක් ලබාගෙන සිනමාවට එවිල්ලා එහෙම කටු කාලා තමයි මේ එවිල්ලා තියෙන්නේ. එතකොට අද වෙනකොට චිත්‍රපටි 8ක් කරලා ඉවර කරපු මම අදටත් මම ගිහලා අඩු ගානට වැඩ කරන්න බෑනේ. එතකොට ඒක කතා කරන කට්ටිය අපි අපේ දන්නවා මෙයා තමයි හරි කියලා. බට් එයාලට ඕනේ මේක අඩු ගානේ කරගන්න ටක් ගාලා ඔප්ෂන් එකක් බලනවා. හරි නිරංජනීගේ ගාන වැඩි. එයා ඕනේ නැත්තම් කමන්නේ නිකන් හරි කවුරු හරි කමක් නැහැ ගමු කියලා. ඒකට නළු නිලියන්ගේ වැරදිත් තියෙනවා දනු. ඒ කියන්නේ ඒගොල්ලෝ ඕ කියලා යනවා. නළු නිලියොත් ඉන්නවා නිකන් රඟපාන්නත් ඉන්නවා. හරි අඩු ගානට යන්න නළු නිලියොත් ඉන්නවා. මං කියන්නේ එහෙම කරන්න එපා. ඔයාලා ඉන්ඩස්ට්‍රි එකට ඇවිල්ලා තිනවා නම් ඉන්ඩස්ට්‍රි එක ඉස්සලා හැදෙන්න අපිට පොලිසිස් තියෙන්න ඕනේ. ආටිස්ලා විදිහට. මම මේ වැඩ තමයි කරන්නේ මේ වැඩ කරන්නේ මේ වැඩට යනවා නම් මම මෙහෙමයි කියලා අපි අතරේ පොලිසිස් තියෙන්න ඕනේ. අපි අතරේ එකමුතුවක් තියෙන්න ඕනේ. අපි අතරේ ඒ දෙකම නැහැ. எங்களுக்குள்ள வந்து ரெண்டுமே இல்ல போலீஸும் இல்ல ஒற்றுமையும் இல்ல அப்படி இருக்கு வந்து நாங்க ஒரு கஷ்டப்பட்டு ஒரு வழியா ஒரு எங்களுக்குன்னு ஒரு பாதையை அமைச்சு எங்களுக்குன்னு ஒரு தரத்தை எங்களுக்கு பிறகு நாங்க ஒரு இடத்துக்கு வந்ததுக்கு அப்புறம் எங்களுக்கு அதை டிமாண்ட் பண்ண வேண்டிய இடத்துல தான் நாங்க இருக்கிறோம். ஏன்னா நாங்க அந்த அளவுக்கு ஒர்க் பண்ணிருக்கோம், அவார்ட்ஸ் வாங்கி இருக்கிறோம், எல்லாம் பண்ணிருக்கோம். சோ நாங்க எங்கட உழைப்புக்கான காசை தான் நாங்க கேட்கிறோம், இல்லாம சும்மா இல்ல. ஆனா அது இல்லாம வெறுமனே போய் நடிக்கிறவங்களும் இருக்காங்க. நான் சொல்றேன் வேணாம். ஏன்னா ஒரு நாள் உங்க வாழ்நாள்ல ஒரு நாளை முழுக்க செலவழிக்கிறீங்க, உங்க நேரத்தை முழுமையா செலவழிக்கிறீங்க, உங்க உழைப்ப கொடுக்கறீங்க. ஏன் அந்த உழைப்ப சும்மா செய்றீங்க? யாரா இருந்தாலுமே அதை செய்யுங்க. எதுக்காக இருந்தாலுமே ஒரு வீட்டு வேலையா இருந்தாலுமே சும்மா போய் செய்யாதீங்க. ஏன்னா உங்களுடைய நாள் கணக்கு உங்களுடைய நேரம் எல்லாத்துக்குமே முதல்ல நாங்க வேல்யூ கொடுக்கணும். அப்பதான் அடுத்த மனுஷன் எங்களுக்கு வேல்யூ தருவான். நான் வேல்யூ கொடுக்கலாட்டி எவனுமே எனக்கு வேல்யூ தர மாட்டாங்க. உண்மைதான். இப்ப உங்களுக்கு ஒரு மெசேஜ் வந்திருக்கு, மகிழ்ச்சி தமிழ் கலைஞர்களை பார்ப்பதற்கு
நன்றி. நாங்க அதை தமிழ்ல வாசிச்சிட்டோம், இங்கிலீஷ்ல வாசிக்காம. நான் வந்து நிரஞ்சனிக்கு சொல்றேன்னா எனக்கு அவட தமிழ் அவ்வளவா விளங்குறேன். நான் என்ன சுத்த தமிழ் பேசுவேன். சுத்த தமிழ் தேன் மாறி என் தமிழ் கழுவி போட்டு கொண்டு வருவீங்களா? இல்ல, கழுவாமல் பிறந்தவுடன் வந்த மொழி இது. பிறந்தவேனியா பேசுவீங்களா? அப்ப නිරංජනි මම ඔයාගෙන් අහන්න ඕනේ මේ ගැන අපි ගොඩක් මම මේ ෂෝ එකේ කතා කරනවා. මට මේක හරි වටින්න ප්‍රශ්නයක්. ඔය හැම පාට ගැන ලොකුමලට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ ඒක ලොකු මිනිස්සුන්ට ලොකු සැකක් වගේ. ඒක ඇයි කළු වෙලා ඉපදුනොත් කර්මයක් වගේ. මොකක්ද අනේ මේ කළු වෙලා ඉන්නේ, කළු කැතයි, කළු නාම කැතයි. එක කාලයක් තිබ්බා ඔය අපි හිතන්නේ මේ කොළඹ පැත්තේ ඕව නැහැ කියලා. හැබැයි කොළඹ පැත්තේ තිබ්බා එක කාලයක් මොඩල් කෙනෙක් වුණා එනවා නම් සුදු එක්කෙනෙක් නම් ලස්සනයිනේ. එහෙම හිටපු කාලයක් තිබ්බා. දැන් තමයි ඔය කමර්ෂල්ස් වල පොඩ්ඩක් හරි මාරු වෙලා තියෙන්නේ. වෙන වෙන හැම පාටත් එක්ක මිනිස්සු එළියට එන්න එක. ඔයා කියන්න. ඔයාට මේ එන කෝල්ස් ලට කියන්නක පොඩ කෝල් කරන්න එපා කියලා ඔයාට වද දෙන්නේ නැතුව. කට් කරනවා ගන්නවා එක දිගට. මොකද්ද? එක දිගට ඔයාට කෝල්ස් එනවා. ඔව් මම මේ ඩිරෙක්ට් කෝල් එක ෆෝවර්ඩ් කරලා තියපු නිසා WhatsApp අනිත් මේවායෙන් කෝල්ස් එනවා. සමාවෙන්න අපි පොඩ්ඩක් කියන්නකෝ ඒගොල්ලෝ ඔව් පොඩ්ඩක්. යාළුවනේ සමාවෙන්න. ඔව් ඒගොල්ලෝ දන්නේ නැත්නම් ඔයා මාත් එක්ක කතා කරනවා කියලා ඒගොල්ලෝ දන්නේ නැත්නම්. I'm extremely sorry. මොනවා කරන්නද ඉතින් ලස්සන වැඩි වුණා මෙහෙම තමයි ඉතින්. නෑ ප්‍රශ්නට මම උත්තරයක් දෙන්නම්. මමත් ඒකට මුණ දීලා තියෙනවා දනු. දැන් කට්ටිය හිතනවා මේ පොඩක් මේ පාට එනවා වගේ කියලා. ඇත්තට මේ වටේටම පාට දෙකක ලයිට් දාලා තියෙන නිසා එහෙම පොඩක් පාට එළිය වැටිලා වගේ පේනවා. මටත් ඉස්සර ඉඳන්ම මගේ ස්කින් ඉෂුස් තිබුණා. මගේ ස්කින් එක කලලු. ඒ කියන්නේ මම සුදු නෙමෙයි. කලලු. හරිද? ඉතින් එම තියෙනකොට මම ප්‍රොඩක්ෂන්ස් වලට ගිහිල්ලා මගේ පළවෙනි චිත්‍රපටය ඉවර වෙලා මගේ ප්‍රොඩක්ෂන්ස් වලට මම ගිහිල්ලා ප්‍රොඩක්ෂන් ස්ක්‍රීන් ටෙස්ට් වලට ගියාම මට කෙලින්ම කියලා තිබුණා අපිට ඕනේ තමන්නා වගේ සුදු ඇක්ට්‍රස් කෙනෙක්. ඒ කියන්නේ හීරෝ දැක්ක ගමන් වශී වෙන ලස්සනක් තියෙන හීරෝයින් කෙනෙක් අපිට ඕනේ කියලා. ඊට පස්සේ ඒ කියන්නේ එයා හැම පාටින් තමයි වශී වෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම මම එපලේ මම උත්තරයක් දුන්නා දනු. මං ඒ උත්තරේම මම ප්‍රේක්ෂක අපේ යාළුවන්ත් එක්ක මම බෙදාගෙන අනේ පොඩ්ඩක් කියන්න මම දන්නවනේ ඔය කට පොඩ්ඩක් කියන්න. අයියේ මගේ අම්මට සුද්දෙක් ලැබුණ නෑනේ කසාද බඳින්න. අනේ අයියේ මගේ තාත්තා කළු කෙනෙක්. ඉතින් මොනව කරන්න කළු තාත්තා කෙනෙකුට ඉබුණම පාටත් ඉතින් ඒ වගේ වෙනව නේද කියලා. අනිත් එක දනු අපි හිතන්න ඕනේ හෙළ සිංහල පාට ඇවිල්ලා කළු නෙමෙයි අපේ ලාංකීය කළු. ඇත්තම කතාව අපි මික්ස් වෙලා ඉන්නේ. ඒක අපි අනිවාර්යෙන් අපි ඒ කාලේ අපිට එහෙට මෙහෙට පොඩ්ඩක් ගිහින් තමයි මේ පාට වෙලා යන්නේ. හරිද? පොඩ්ඩක් කොටු පැනලා තමයි අපි මේ ඉන්නේ. හරිද? ඒක අපි පිළිගන්නේ නැහැ දනු. හැබැයි ඇත්තම කතාව ඒක තමයි. අපි හරි ශ්‍රී ලංකන්ස් නම් අපි පියෝ බ්ලැක් වෙන්න ඕනේ. හෙළ සිංහල වරුන්ගේ පාට හෙළ ලාංකියාගේ පාට ඇවිල්ලා කළු පාට. හැබැයි අපි ඔක්කොම අනිවාර්යෙන් අපි DNA එක ටෙස්ට් කරොත් අපි ඔක්කොම මොකක් හරි මික්ස් එකක ඉන්නවාමයි. මේකනේ කියලා තියෙන්නේ. ඒ කියන්නේ තව අවුරුදු කීපයකට පස්සේ ලෝකෙම පාට එක වෙනවා. මට හරි ආසයි එක කල්චර්ස් වලින් බඳින්නකොට because එකක් ළමයි මාර ලස්සනයි, දෙවෙනි එක මේ පාට තමයි ඔක්කොමලට. ඒ කියන්නේ කළු සුදු කියලා කපලා බලලා පේන්න දෙයක් නැති වෙනවා ළඟදිම. ලෝකේ ඔක්කොමලා එක පාට වෙනවා. ඒ වගේ හොඳ දෙයක් වෙන්න එක හොඳ දෙයක්. ඔයා කියන්න දෙමළ ආටිස්ලාට chances අඩුයි. දෙමළ ආටිස්ලාව හොයාගන්නත් හරි අමාරුයි. මම ඉස්සර දෙමළ ෂෝ එකක් කරා. නිරංජනිට දන්නවා එයා ඒ ෂෝ එකේ ඇවිල්ලා හිටියා. මට හරි සතුටුයි. මම ආසාව මම වැඩිම ආසයි
මම මේ භාෂා තුනේම මට කතා කරන්න පුළුවන් දෙයක් තිබ්බ හින්දා මට භාෂා තුනේම ඉන්න කට්ටියව පොඩ්ඩක් ඉස්සරහට ගේන්න ඕනේ. ඒගොල්ලෝ ගැන කතා කරන්න, ඒගොල්ලෝ ලෝකෙට පෙන්වන්න කියනකොට. ලෝකෙ කිව්වට මේ පොඩි ලංකාවට හරි පෙන්වන්න කියලා මට ආසාවක් තියෙනවා. මම ඉතින් මයිකල් ජැක්සන් නෙමෙයිනේ ඩාර්ලින්. so okay Jackie මට ඔය වගේ මට ඔය වගේ ආසාවක් තිබ්බා. හැබැයි දෙමළ කට්ටිය හොයාගන්න ගියාම හරි අමාරුයි. ඒ කියන්නේ මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කට්ටිය ඉන්ඩස්ට්‍රි එකේ නමක් හදාගත්ත කට්ටිය ඔය කට්ටිය හොයාගන්න හරි අමාරුයි. ඔයා කියන්න දෙමළ ඉන්ඩස්ට්‍රි එක මොකද වෙන්නේ මේ දවස් ටිකේ? ඕම මැරිලා යනවද? අපි ගොඩක් ඉන්දියා පැත්ත බලාගෙන ඊට පස්සේ මේ පැත්ත මොනවද? ඒකට හේතු දෙකක් තියෙනවා දනු. පළවෙනි එක අපි ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ ටැමිල් ආටිස්ට් කෙනෙක් කිව්වම ටැමිල් චරිතට විතරයි කියන එක කොටු කරලා තිනවා. ඒක පළවෙනි වැරද්දක් විදිහට මම දකින්නේ. ඒක ටෝටලි අනිවාර්යයෙන්. ඒ කියන්නේ මම ටැමිල් කියලා දැන් අපි සිංහල කතා කරනෝනේ මේ. මං හිතන්නේ අපේ සිංහල අහගෙන ඉන්න පුළුවන් මට්ටමක සිංහල තමයි අපි කතා කරන්නේ. එතකොට අනිවාර්යයෙන්. ඒ කියන්නේ මේ කතා කරන දේ තේරෙනවා. ඉන්දියාවේ නළු කෙන්නලා අපේ සිංහල ආටිස්ට්ලව දාලා ඩබින් කරලා ඒ නළු නිලියන්ට අපේ රටේ ජීවිතයක් ලබා දෙනවා. ඇත්තම ඉන්දියාවේ ෆිල්ම්ස් නැති වෙලා ඉන්දියාවේ තැනක් නැති වෙච්ච නළු නිලියන්ව ගෙනල්ලා අපේ රටට එයාලට චාන්සස් දීලා අපේ ලංකාවේ නළු නිලියන්ව දාලා එයාලට ඩබින් කරලා අපේ නළු නිලියන්ට වඩා තැනක් හදලා දෙනවා ඉන්දියානු නළු නිලියන්ට. හැබැයි ලංකාවෙම ඉන්න ටැමිල් ආටිස්ට් කෙනෙක් වෙන අපිට ඇයි ඒකම ඇප්ලයි කරන්න බැරි කියන එක තමයි මගේ පළවෙනි ක්වෙස්චන් එක. ඒක ඇත්තටම වැරදි. දැන් නිරංජනි කිව්වම භාෂාව දන්නේ නැත්නම් ඇයි ඕක ඩබ් කරන්න අන්න හරි. දැන් මාව වුණත් කියමුකෝ මගේ සිංහල මට සිංහල ආටිස්ට් කෙනෙක්ව දාලා ඩබ් කරනවා. ඉතින් ඒක වැරද්දක් නෑනේ. හැබැයි අපිවට කොටු කරලා ඒක පළවෙනි වැරද්ද. අනිත් එක මම දකින දේ මිලා දනු ටැමිල් ආටිස්ට්ලා අතරේ එකමුතුකමක් නැහැ. ඒක ප්‍රධාන ප්‍රශ්නයක්. එකමුතුකමක් නැහැ. තව කෙනෙක් මම ඉස්සරහට යනකොට මගේ පිටිපස්සේ මම ඇරිලා බලනකොට මගේ පිටිපස්සේ මගේ පාත් එකේ තව ළමයි එන්න ඕනේ. තම ආටිස්ට්ලා ඉන්න ඕනේ කියන හැඟීම නැහැ අපි අතරේ. අපි අතරේ ගොඩක්ම තියෙන්නේ ඕකේ මම ප්‍රසිද්ධද? මට තැන තියෙනවද? මාව විතරක් දන්නවද? ඒ ඇති. ඒක අපේ අය ඇතුලේ ඔයත් ඒ අදකිම ලැබලා ඇති දනු අනිවාර්යයෙන්. ටැමිල් කට්ටිය අතරේ අපි ඉන්න නිසා අපිට ඒක හොඳටම අපි දැනিলা තිනවා අපිට උදව්වක් කරන්නේ අපි කන්ටැක්ට් නම්බර්ස් ෂෙයා කරන්නේ කවුරු හරි අපි ගැන ඇහුවම එයාද අපි දන්නේ එහෙම වෙනවා. අනිත් එක හැමතිස්සම ටාගට් කරගෙන ඉන්නේ ඉන්දියා ගියොත් විතරයි ටැමිල් ආටිස්ට් කෙනෙකුට නිසි තැන ලැබෙන්නේ. නිසි අන්නනතාවය ලැබෙන්නේ කියලා අපි මවාගෙන ඉන්නේ. මං කියන්නේ එහෙම නෙවෙයි. ලංකාවේ පළවෙනි නිලිය ලංකාවේ ලාංකීය සිනමාවට අවුරුදු 73ක් ගෙවිලා තියෙන මේ කාල වකවානුවේ අද වෙනකන් චිත්‍රපටි 100කට ආසන්න රංගපාපු ලංකාවේ එකම දමිළ පළවෙනි නිලිය රුක්මනී දේවී. ඉතින් අපි හරි ආඩම්බර වෙන්න ඕනේ. ඉතින් ශ්‍රී ලංකන් ටැමිල් ඇක්ට්‍රස් කෙනෙක් ෆිල්ම් 100ක් රංගපාලා අදටත් හිස්ටරි එකේ එයා ශ්‍රී ලංකන් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි ගැන කතා කරනකොට එයාව කතා නොකර ඉන්න බෑ. ඉතින් එයා දෙමළ කාන්තාවක්. ඉතින් එයාට සිංහල මිනිස්සු ආදරය කරා. වැඳගත්තා. එයාට නිසි තැන දුන්නා. අන්ටක ඒකත් එයා අඳපු විදිය ඔක්කොම ඒ කියන්නේ දෙමළ පැත්තයි ලංකාවේ පැත්ත ලස්සනට තියාගත්තා. ඒ කියන්නේ කවුරුත් එයාව භාෂාව කපලා බැලුවේ නෑ. හැබැයි ඒක ඇත්ත පොයින්ට් එකක්. හැබැයි ඒක කාලයක් තිබ්බා සිනමා වලින් දෙමළ සිංහල ඔක්කොමලා එකතු වෙලා රඟපාපු කාලයක්. ඒක විතරක් නෙමේ තව කාලයක් තිබ්බා ඉන්දියාව වලින් ලංකාවට ඇවිල්ලා ලංකාවෙන් ඉන්දියාවලට ගිහලා ඔක්කොමලා එකතු වෙලා රඟපාපු කාලයක්ත් තිබ්බා. මගේ ගෙදර යාපන තියෙන ගෙදර අපේ සිංහල දෙමළ චිත්‍රපටයක් රඟපෑවා. ෂූට් කරා එතන කෝමාලි කිංස් නෙමෙයි කෝමාලිහල් කියන්නේ ෆිල්ම් එක. අපේ ගෙදර ෂූට් කරා. ඔව් අපේ ගෙදර යාපන ගෙදර ෂූට් කරා. ඒ කාලේ මට ඕම ප්‍රශ්නයක් තිබ්බොත් මෙහෙම අඩන්න කියලා. අපිට දැනුත් ඒක නටලා තියෙනවා.
හරි දැන් මේ විනාඩි 10ක්වත් නැහැ කියලා තමයි මේ ෂෝ එකට අපි කියන්නේ. හැබැයි පොඩ්ඩක් දිගට ඉතින් කතා කරනවා අනේ බබු. හැබැයි මම කියන්න ඕනේ නිරංජනී ගැන ඒ කියන්නේ මම යාව අඳුරගත්තේ ළඟදීම මෙතන අවුරුදු 2ක් විතර ඇති. ඉස්සර දැකලා තියෙනවා ගොඩක්. හැබැයි අපි කතා කරලා නැහැ. හැබැයි මම කියන්න ඕනේ මාර විදිහට උදව් කරනවා ගොඩක් කට්ටිය ප්‍රමෝට් කරනවා. ඒක හරි හොඳ ක්වලිටි එකක්. ඒක විතරක් නෙමෙයි ආව හම්බුනාට පස්සේ මම යම හොයලා ඔය සුනාමි ෆිල්ම් එක මම බැලුවේ. ඒකේ රංගපාලා තියෙන විදිය හම්බේ කොච්චර ලස්සනද ඔය කැරක්ටර් එක. මම හිතන්නේ වෙන එක්කෙනෙක්ට ওই වගේ ජීවිතයක් ඒ කැරක්ටර් එකට දෙන්න පුළුවන් කියලා. මම කියන්නේ ඒක තමයි ඇක්ට්‍රස් කෙනෙක් වුණාම ඒ අපි ඉන්න තැන කරන්න දේ ඔක්කොම අතහැරිලා ඔය කැරක්ටර් එකට බහින්න ඕනේ. ඒම බැහැලා කරන්න එක තමයි ඇක්ටිං කියන්නේ. මේ අපේ මෙතනින් අපි යන්නේ ඉස්සර මම ඔයාලට පොඩි සීන් එකක් දෙනවා. මම තමයි ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ්. මම ඔයා අතහැරලා මම වෙන ගෑනිත් එක්ක පැනලා යනවා අද රැට. ඔයා ඒක දැනගෙන ඔයාගේ යාළුවාට ඒක කියනවා. ඔයා කොහොමද ඒක කරන්නේ සීන් එක කියන්න. face to face කෝල් එක කෝල් එක කියන්න. ඔව් මම යාළුවා හරි. නිරංජනී මොකද්ද මේ මහා රෑ කෝල් කරලා තියෙන්නේ? ඔව් මගේ ජීවිතේ ඉවර. ඇයි මොකද උනේ? ආදරේ කළාද කියලා. ඔව් ඇයි ආදර? මගේ කටි ඔක්කොම අතහැරලා මං ආවා. මගේ හැමදේම මං අතහැරියා. මගේ රස්සාව, මගේ ආසාවල්, මගේ හීන හැමදේම යා වෙනුවෙන් මං අතහැරියා. හරි ගෑණිය මොකද උනේ? එන ගෑණියෙක් වෙනුවෙන් මාව අතහැරලා දාලා ගියා දැන්. මට තේරෙන්නේ නැහැ. මට මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ. කාර් එක දාලා ගියාද නැත්නම් කාර් එකට අරගෙන ගියාද? ගෑණියෙක් ඉස්සරහා මගේ ආදරේ මෙච්චර පල්ලයට වැටෙයි කියලා මං හිතුවේ නෑ දනු. හැබැයි කාර් එක අරගෙන ගියාද කාර් එක දාලා ගියාද? මම ඔය වගේ යාළුවෙක්. මේ වගේ යාළුවකට එපා. එපයි. ඇත්තම කතාව මේක ලයිව් නිසා එහෙම කිව්වේ මේකම නැතුව මගේ යාළුවා දනු ඔයාම කතා කරා නම් සුද්ධ සිංහලෙන් අමතන්නේ මං. මම ඒ වගේ යාළුවෙක්. අනිවාර්යෙන් කාර් එක දාලා ගියාද කිව්වද දාලා ගියාද? අයියෝ අයියෝ. බොහොම ස්තුතියි මාත් එක්ක කතා කරාට. සතුටින් ඉන්න. අපි ළඟදීම හම්බ වෙමු. හොඳේ. හැමෝම සතුටින් ඉන්න. මේක මේ චිත්‍රපට එක එකතු වෙලා හිටපු හැමෝටම thank you so much. පුළුවන් තරම් මනුස්සකමින් ඉන්න, පුළුවන් තරම් හැමෝටම ආදරේ ලබා දෙන්න. මේ ලෝකේ ආදරේ අයි නැත්නම් ආදරේ තමයි අඩුවෙන් තියෙන්නේ. පුළුවන් තරම් හැමෝටම හදවතින් ආදරේ කරන්න මනුස්සකමත් එක්ක අපි ඉස්සරහට යමු. මේ ජීවිතේ හරිම ලස්සනයි. විඳවන්න නෙමෙයි විඳින්න. අනිවාර්යෙන්. බොහොම ස්තුතියි. ටටා. එහෙනම් මමත් සමුගන්නවා. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. මට යන්න පුළුවන්. මම ඔයා ගැන දැන් හොඳ යන්න. මට ලැජ්ජා වගේ ඉස්සරහට ගියා ගියා. හරි. බොහොම ස්තුතියි. මම බොහොම ස්තුතියි කියන්නේ බීටා වයිට්. Thank you අපිත් එක්ක එකතු වුණාට. අපි හම්බ වෙමු ආයිමත් තව එපිසෝඩ් එකක. එතකන් සතුටින් ඉන්න. Take care. Bye. Have a good one and be safe. ඔච්චරයි මම කියන්නේ. ඒක තමයි වටින්නම දේ.